Topic is employee welfare management. This is another important HRM function. Then this topic highly focused to discuss about welfare. Then as a owner or as a company manager, you have to provide welfare facilities rather than other financial and non-financial benefits for the organizational workers. Then this topic is talking about welfare facilities. එතකොට මාතෘකාව සේවක සුබසාධන කළමනාකරණය මේකත් මානව සම්පත් කළමනාකරණයේ තවත් වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාව තුලින් බලාපොරොත්තු වෙන්නේ සංවිධානයේ සේවකයෙකුට මූල්‍ය සහ මූල්‍ය නොවන ප්‍රතිලාභ ලබා දෙනවට අමතරව සංවිධානයක් විසින් ලබා දෙනු ලබන සුබසාධන පහසුකම් මොනවද කියලා අවබෝධ කරගන්න. ඉස්ලාම අපි බලමු නිර්වචනය. What is the meaning of welfare and welfare management? Then welfare can be defined as providing facilities and comfort to employee of the organization so that they will be able to lead a better level of living. Then employee welfare is a providing facilities. Facilities are provided by the employer to the employee. Then part providing facilities. Then when we are providing facilities, then through the providing facilities, it creates comfortness of the employee within the organization. Then these facilities and the comfortness lead into a better level of living. එතකොට සේවක සුබසාධනය කියලා කියන්නේ පහසුකම් සැපීම සහ සංවිධානයක් තුළ ඉන්න සේවකීන්ට සුව පහසුව ඇති කිරීම. පහසුකම් සැපීම හරහා සේවකයන්ට සුව පහසුව ඇති කරනවා. මේ සුව පහසුව ඇති කිරීමේ ප්‍රතිඵලයක් තමයි better level of living. හොඳ ජීවන තත්ත්වයක් සේවකයාට ලැබීම. එහෙනම් සේවක සුබසාධනයේ ප්‍රධාන පරමාර්ථය තමයි සේවකයාට හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම. The second one, employee welfare means anything done for the comfort and improvement of employees. ඕනම දෙයක් වෙන්න පුළුවන් වෙල්ෆෙයාර් වලදී ඕනම දෙයක් වෙන්න පුළුවන් මේ දෙන දේ තුල සුව පහසුව සහ වර්ධනයක් සේවකයා තුළ ඇති වෙන්න ඕනේ. සේවකයාට සුව පහසුවක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම සේවකයාට මූල්‍යමය හෝ වෙන යම් ආකාරයකින් වර්ධනයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට කියන over and above the wage paid මේ ගෙවන සැලරි එකට අමතරව තමයි සේවකයාට වෙල්ෆෙයාර් පහසුකම් සපයන්නේ. සුබසාධන පහසුකම් සපයන්නේ. In simple word, it means the effort to make life worth living for workmen. Effort to make life worth. ජීවනයේට වටිනාකමක් දෙන සේවකයාගේ ජීවිතයට වටිනාකමක් දෙනවා. වැඩ කරන සේවකයාගේ ජීවිතයට වටිනාකමක් ලබා දීමක් තමයි බොහොම සරලාකාරයෙන් සුබසාධනය ගැන කතා කරොත් කියන්න තියෙන්නේ. What is the simple meaning of welfare? It provides the worth for the life of workmen or workers. It includes various services, facilities and amenities provided to employ for their betterment. සුවපහසුව betterment හොඳ තත්ත්වයකට යන්න සංවිධානයක් තුළින් විවිධ සේවාවන් services, විවිධ පහසුකම් facilities සහ විවිධ සුව පහසුකම් amenities ලබා දෙනවන් දීම තමයි අපි සුබසාධනය කියලා සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ.
තොර සුබ සාධනය තුළ වැටුපට අමතරව වෙනත් මූල්‍ය දීමනාවන්ට අමතරව දෙන සේවාවන් පහසුකම් හා සුව පහසුව අපි කියනවා සුබ සාධනය කියලා. Now we will see what are the objective of employee welfare. සංවිධානයක් විදිහට අයිතිකරුවන් විදිහට තමන්ගේ සේවකීන්ට සුබ සාධන පහසුකම් සැපීමේ පරමාර්ථය මොකක්ද කියන එක තමයි සාකච්ඡා කරන්නේ. The objective of employee welfare are to be improve the life of the working class. වැඩ කරන සේවකීන්ගේ ජීවිතය නගා සිටුවීම improve තමයි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. To bring about holistic development of the workers' personality. ඒ තුලින් සමස්තයක් වශයෙන් සේවකීන්ගේ personality එක වර්ධනය කරන්න පුළුවන්. Then we know when worker working in the organization, they earn money for their service. සේවකීන් සංවිධානයක් තුළ වැඩ කරනකොට ඒ වෙනුවට යම්කිසි මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගන්නවා. නමුත් welfare facilities නිසා ඊට එහා දෙයක් සේවකයට හම්බ වෙනවා. ඒ නිසා සේවකයාගේ ජීවන තත්ත්වය වර්ධනය වීම, ඒ වගේම සමස්තයක් විදිහට සේවකයාගේ පෞරුෂත්වය වර්ධනය වීම සිද්ධ කරන්න අපට හැකියාවක් ලැබෙනවා. Then employee welfare is in the interest of employee, employer and society. මේ සුබ සාධන පහසුකම් ගැන කතා කරනකොට when we are talking about employee welfare, there are mainly three parties are concerned. ප්‍රධාන වශයෙන් parties තුනක් සැලකීමක් දක්වනවා. එකක් තමයි සේවකයෝ ප්‍රධාන වශයෙන්, ඊට පස්සේ සේවා යෝජකයා, මොකද එයාට වියදමක් ඒක. ඒ වගේම සමස්තයක් විදිහට සමාජයත් සංවිධානයක welfare, සේවකීන්ට කරන welfare මොනවාද කියලා බලනවා. It enables workers to perform their work in healthy and favorable environment. මේ සුබ සාධනයේ සැපීමේ හේතුවෙන් සේවකයාට සෞඛ්‍ය සම්පන්න සහ යෝග්‍ය පරිසරයක් තුළ වැඩ කිරීමේ ප්‍රියත්වයක්, කැමැත්තක්, ආශාවක් සේවකයා තුළ ඇති කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහේ තියෙන පරමාර්ථ තවදුරටත් වර්ධ කරලා කතා කරොත් to enhance the level of moral of employees, සේවකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරනවා සේවක සුබ සාධනය තුලින්. To create a loyal, contented workforce in the organization. Loyal, පක්ෂපාතී සේවක කණ්ඩායමක් ඇති කරගන්න පුළුවන්. තෘප්තිමත් සේවක කණ්ඩායමක් ඇති කරගන්න පුළුවන් සංවිධානයේට මොකක් කරහාද මේ welfare facilities හරහා. To develop a better image of the company. සමාජය තුළ හොඳ ප්‍රතිරූපයක් ඇති කරගන්න පුළුවන් සේවකීන්ට සුබ සාධන පහසුකම් දෙනවා. To develop a better image of the company in the mind of the employee. To enable the workers to live comfortably and happily. සුව පහසුවෙන් සහ සතුටින් සේවකීන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් ඇති කරලා දෙනවා සංවිධානය තුළ සුබ සාධන කටයුතු ලබා දෙනවා. To develop efficiency of the worker. Then worker pursue company is providing more benefit for the worker, therefore they try to give the maximum contribution to the company. සංවිධානයක පරමාර්ථ ඉටු කරගන්න ප්‍රශස්ත ආකාරයෙන් සේවකයන් දායකත්වයක් ලබා දෙනවා සංවිධානයක් welfare පහසුකම් ලබා දෙන අවස්ථාවකදී. To reduce influences of trade union over the worker. සංවිධානයක් හොඳ සුබ සාධන කටයුතු ලබා දෙනවා නම් වෘත්තීය සමිතියක කාර්යභාරය අඩු කරගන්න පුළුවන්. වෘත්තීය සමිතියක් තුලින් සේවකයාගේ අයිතීන් දිනා ගන්න දරන පරිශ්‍රමය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා සංවිධානයේ. To explore philanthropic and benevolent activities of the company. මේ සංවිධානයක සුබ සාධනය කියලා කියන්නේ philanthropic activity එකක්. philanthropic කියලා කියන්නේ පරමාදර්ශී, පරාර්ථකාමී ක්‍රියාකාරකම. පරාර්ථකාමී කියලා කියන්නේ සාමාන්‍යයෙන් නීතියට හෝ සදාචාරයට එහා ගියපු
පරිශ්‍රමයක්. සමාජය ගැන හිතලා මිනිස්සු ගැන හිතලා සිදු කරන ධනාත්මක වැඩපිළිවෙලක් අපි කියනවා philanthropic activity එකක් project එකක් කියලා. ඒතකොට welfare එකක් philanthropic philosophy එකක් තුළ යන එකක්. ඒ වගේම benevolent ත්‍යාගශීලීත්වය පුරුදු පුහුණු කරනව සංවිධානයේට තමන්ගේ සේවකීන්ට සුබ සාධන පහසුකම් සැපීම තුලින්. To make the worker know what the company take care of them. To make the workers know සේවකයා දන්නවා what the company take care of them. ඔවුන් ගැන සංවිධානයේ කොච්චර සොයා බලනවද, උනන්දුවක් දක්වනවද, ඔවුන්ගේ අඩුපාඩුකම් සපුරනවද කියලා සේවකයාට දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි සංවිධානය විසින් ලබා දෙන සුබ සාධන පහසුකම්. To develop positive attitude toward job, company and management. Positive attitude එකක් ධනාත්මක ආකල්ප පුද්ගලයා තුළ සේවකීන් තුළ ඇති කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි සේවක සුබ සාධනය. To develop a feeling of satisfaction of the employee within the company. Then when company providing welfare facilities, then worker feel the company providing more benefit for the workers, therefore the workers leading to higher level of satisfaction. සේවකයා ඉහළ තෘප්තියක් කරා යොමු කිරීමක් සිද්ධ කරනවා සේවකයාට ලබා දෙන මේ සුබ සාධන පහසුකම් නිසා. To develop a sense of belonging to the company. සංවිධානයේට අයිතියක් තියෙනවා සේවකයා අයිති කියන හැඟීම, sense එක හැඟීමක් ඇති කරන්න පුළුවන් welfare තුලින්. To retain skilled and talented workers. සංවිධානයක තුල ඉන්න දක්ෂ ඊට පස්සේ නිපුණ සේවකීන්ව සංවිධානය තුල retain කරගන්න, කියන්නේ නතර කරගන්න, තබා ගන්න හැකියාව ලැබෙනවා. To develop better human relation. සේවක සම්බන්ධතාවය වඩා ධනාත්මකව පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබෙනවා සේවකින්ගේ සුබ සාධන පහසුකම් ලබා දීම තුලින්. To prevent social evil. prevent කරනවා, වළක්වාලනවා social evil. සමාජීය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වගේ තියෙන දේවල් නතර කරගන්න පුළුවන් මේ welfare facilities තුලින්. විශේෂයෙන්ම සමාජීය තුල තියෙන විෂමතාවය නිසා පුද්ගලයෝ ඩ්‍රින්කින්, ගැම්බ්ලින් වගේ දේවල් වලට යනවා. ඩ්‍රින්කින් කියන්නේ ඇල්කොහොල් ඩ්‍රින්කින් වගේ දේවල්, ගැම්බ්ලින් සූදුව වගේ දේවල් වලට යනවා. දැන් සූදුව වගේ දෙයක් කරන්නේ අතිරේක ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒතර ඩ්‍රින්කින් වගේ දේවල් පාවිච්චි කරන්නේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. ඒතර මේ ඩ්‍රින්කින්, ගැම්බ්ලින් වගේ සමාජ විරෝධී දේවල් වළක්ව ගන්න පුළුවන් සංවිධානයේ තුල වැඩ පරිසරය දියුණු කිරීම, සංවිධානයේ සංස්කෘතික කාර්යයන් ඉදිරිපත් කිරීම, සංවිධානයේ social condition ඇති කිරීම තුලින් සේවකීන් තුල තියෙන සමාජ විරෝධී, සමාජයේ තුල හැසිරෙන අහිතකර තත්ත්වය නැති කර ගැනීමේ හැකියාව තියෙනවා. Then these things are the objective of welfare facilities. Then I think you can think about the effectiveness of providing welfare facilities for the worker. සේවකයන්ට සුබ සාධන පහසුකම් සැපීමේ තියෙන සඵලදායීත්වය නැත්නම් වැදගත්කම මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ අනුව සේවකීන්ගේ සුබ සාධන පහසුකම් ලබා දීමේ වැදගත්කම ඉතා කෙටියෙන් දැක්වුවොත්, to enhance employee loyalty to the organization. සංවිධානයට තියෙන ලැබියාව වැඩි කරන්න පුළුවන් සේවකීන් තුළ. සේවකයෝ සංජානනය කරනවා සංවිධානය වැටුපට අමතරව මේ පහසුකම් දෙනවා, මරණාධාර පහසුකම් තියෙනවා, කැන්ටින් පහසුකම් තියෙනවා, වෛද්‍ය පහසුකම් තියෙනවා. ඉතින් මේ වගේ කම්පැනියක් තුල වැඩ කිරීමට ලැබීම වාග්යක් නැත්නම් වාසනාවක් විදිහට හිතලා කම්පැනියට ලෙන්ගතුකමක් ඇති කර ගන්නවා. ලෙන්ගතුකම නිසා විවිධ බාහිර පාර්ශවයන් සංවිධානයේ විවේචනය කරන වෙලාවෙදී සංවිධානය ආරක්ෂා කරගන්න, සංවිධානයේ ප්‍රතිරූපය වැඩි කරන්න, සංවිධානයේ තුත්මන්ගේ තියෙන රාජකාරී නිවැරදිව ඉටු කරන්න, සංවිධානය දියුණු කරන්න කැමැත්තක් ඇති වෙන්න පුළුවන්
මේ සේවකීන්ට සුබසාධන පහසුකම් සැපීම නිසා. To increase employee morale, සේවකීන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වීම පටන් ගන්නවා සංවිධානය තුලින් සේවකීන්ට සුබසාධන පහසුකම් සැපීම නිසා. To improve employee motivation, සේවකෙක් කැමැත්තක් ඇති වෙනවා වැඩ කරන්න. සංවිධානයේ විවිධ පහසුකම් ලබා දීලා තියෙන නිසා ඒ පහසුකම් භුක්ති විඳීමට ඒ පහසුකම් භුක්ති විඳින ගමන් සංවිධානයේට වැඩ කරන්න අභිප්‍රේරණයක් ඇති කරගන්න පුළුවන්. ඒ අවසාන ප්‍රතිඵලයේ job satisfaction එකක්. තෘප්තිමත් සේවක කණ්ඩායමක් සංවිධානය තුළ ඇති කරගන්න හැකියාව ලැබෙනවා. ඒ අන්තිමේදී reduce employee turnover, සංවිධානයේ සේවකයා ඉවත් වෙලා යන ප්‍රමාණය අවම කර ගැනීමට අපිට හැකියාවක් තියෙනවා සාර්ථක සුබසාධන පහසුකම් සැපීමක් තුලින්. අවසාන වශයෙන් to improve employee productivity, අවසාන වශයෙන් සේවකින්ගේ ඵලදායීතාවය අපට වැඩි කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා සේවක සුබසාධන පහසුකම් සැපීම හරහා. අපි බලමු welfare activity services මොනවාද කියලා. What are the welfare services that can be provided by the organization? welfare services ගත්තම medical services, retirement services, advance and loan facilities, educational services, funeral services, transport services, feeding services, housing services. Those are the example for welfare facilities. සංවිධානයකට සේවකීන් වෙනුවෙන් සපයන්න පුළුවන් සුබසාධන පහසුකම්. වෛද්‍ය පහසුකම් සපයන්න පුළුවන්. දැන් විශාල ආයතනයක් නම් එහෙම නැත්නම් නිෂ්පාදනය සෞඛ්‍ය ආරක්ෂිත සේවකයාට සෞඛ්‍යයට බලපාන නිෂ්පාදනයක් නම් සංවිධානයට පුළුවන් වෙදිම මෙඩිකල් සෙන්ටර් එකක් තියන්න. එහෙම නැත්නම් මෙඩිකල් ડોක්ටර් කෙනෙක් ගන්න. එහෙම නැත්නම් මෙඩිකල් ස්ටාෆ් එකක් ගන්න. අඩුම තරමේ නර්ස් කෙනෙක් ඉන්න, කවුන්සලර් කෙනෙක් ඉන්න දෙන්න පුළුවන් සංවිධානයකට මේ මෙඩිකල් සර්විසස් වෙන්නේ. දැන් සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වල නම් යම්කිසි අඩතුරක්, යම්කිසි ප්‍රශ්නයක්, යම්කිසි රෝගයක් ඇති වුණාට පස්සේ සංවිධානයට පුළුවන් යම්කිසි වියදමක් දරලා ඒ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න. Retirement services. දැන් සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ටර් එකේදී අවුරුදු 55න් 60න් 65න් පස්සේ සේවකයාට ජීවත් වීම කියන්නේ විශ්‍රාමයේ කොහොමද ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී සංවිධානයකට පුළුවන් රක්ෂණ ක්‍රම ඒ වගේ දේවල් හඳුන්වලා දෙන්න. සාමාන්‍ය ලංකාවේ නීතිය අනුව ETF EFF ගෙවන්න ඕනේ. එතකොට සේවකයාව විශ්‍රාම ලබන කාලෙදී යම්කිසි මූල්‍ය ප්‍රතිලාභයක් තියෙනවා සේවකයාට ඉදිරි ජීවිත කාලය ගෙවන්න. හැබැයි ලංකාව වගේ රටවල් වල පුද්ගලයෝ ETF EFF වල සල්ලි අරගෙන ඉතාම කෙටි කාලයක් තුළදී විනාශ කරගන්නවා. ඊට පස්සේ ජීවත් වෙන ක්‍රමයක් නැතුව තමයි ජීවිතයේ අන්තිම කාලය ගෙවන්න වෙන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් ඇන්ඩ් ලෝන් අපිට පුළුවන් සේවකින්ට නිවාස හදාගන්න, එහෙම නැත්නම් වාහන ගන්න, එහෙම නැත්නම් තව මොන හරි අධ්‍යාපනය වගේ දේවල් වලට අපිට අත්තිකාර මුදල් ලබා දීම හෝ ණය පහසුකම් සැපීම සිද්ධ කරන්න පුළුවන්. Educational services. දැන් යම්කිසි තරුණ සේවකීන් ඉන්නවා නම් ඒ සේවකීන්ට අධ්‍යාපනය සඳහා නිවාඩු ලබා දීම, මුදල් ලබා දීම, පහසුකම් ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. සංවිධානයේ සේවකයෙක්ගේ ඥාතියෙකින්, එහෙම නැත්නම් සේවකයෙක්ගේ පවුලේ ඥාතියෙකින්, පවුලේ සමාජිකයෙක් නැති වුණු වෙලාවකදී, මිය ගිය වෙලාවකදී යම්කිසි මූල්‍ය ප්‍රතිලාභයක් ලබා දීම, එහෙම නැත්නම් ගිහිල්ලා සහයෝගය දැක්වීම, මේ වගේ දේවල් පියුරනල් සර්විසස් යටතේ කරන්න පුළුවන්. සේවකයාට වැඩට එන්න, වැඩට යන්න, තමන්ගේ නිවසට යන්න වගේ අවශ්‍යතාවයන් සඳහා ට්‍රාන්ස්පෝර්ට් සර්විසස් අපිට දෙන්න පුළුවන්. බොහොම ඔය ගාමන්ට් සෙක්ටර් එක වල නම් ට්‍රාන්ස්පෝර්ට් සර්විසස් තියෙනවා. ඒක ඇත්තටම වෙල්ෆෙයාර් එකක් විදිහට දකිනවා වගේම මේ ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් දෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි නිවැරදි වෙලාවට සේවකයන් ආයතනයට ගැනීම. නැත්නම් එක වෙලාවට සේවකයාවොත් නිෂ්පාදනය හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සංවිධානයෙන් බස් එකක් දාලා තියෙනවා නම්
කම්පැනි බස් එකක් දාලා තියෙනවා. ඉතින් බස් එක යන්නේ වෙලාවකට. ඒ වෙලාවට සේවකයෝ බස් එකට එනවා. සේවකයෝ හිතන මේකට වෙල්පෙයා එකක් කියලා. ඇත්තට මේකේ වෙල්පෙයා එක වගේම ඉතහා තව අවශ්‍යතාවයකුත් තෘප්ත කරගන්න පුළුවන්. ඊට පස්සේ දරුවන් ඉන්න මව්වරුන්ට ෆීඩින් සර්විසස් ආයතන එක්තරා තැනක් ඕනනම් පුළුවන් හරි ගැස්සලා දෙන්න ෆීඩින් කරන්න. එහෙම නැත්නම් සමහරක් වෙලාවට යම් කාලයක් ලබා දෙන්න පුළුවන් ගිහිල්ලා ළමයට කිරි දීලා එන්න. ඊට පස්සේ හවුසින් සර්විසස් ඒ කියන්නේ ඔය නිවාස පහසුකම් හොස්ටල් පහසුකම් වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. මේකත් ගාමන්ට් සෙක්ටර් එකේ දකින්න පුළුවන් වඩාත් ප්‍රසිද්ධ විදියටම හොස්ටල් පහසුකම් ලබා දෙනවා සේවකීන්ට විශේෂයෙන්ම තමන්ගේ නිෂ්පාදනය නිවැරදිව කරගෙන යන්න. ඒතර මේ වගේ විවිධාකාර වූ වෙල්ෆෙයා සර්විසස් සංවිධානයකට අයිතිකරුවන්ට තමන්ගේ සේවකීන් වෙනුවෙන් සැපයීමට හැකියාව තියෙනවා. ඒ වගේම රජයේ නීති රීති ගත්තම ඒ නීති රීති වලනොත් සේවකීන්ට ලබා දිය යුතු සුබ සාධන පහසුකම් වෙනම දක්වලා තියෙනවා. විශේෂයෙන්ම සේවකීන්ට මූලික අවශ්‍යතාවයන් වෙන අවශ්‍යතාවයන් තමයි සුබ සාධනයේ විදිහට දක්වලා තියෙන්නේ. Supply of drinking water, washing facilities, accommodation for clothing, first aid facilities. Then when we are concerning these four, all are basic facilities that should be provided by the organization for their workers. Then වතුර බීමට අවශ්‍ය වතුර, ඒ වගේම දැන් ෆැක්ටරි වල වගේ වැඩ කරනවා නම් ඒ වගේ වෙලාවකදී වොෂ් කරගන්න අවශ්‍ය පහසුකම්, ඔගේ ඇඳුම් තැබීමට ඇඳුම් මාරු කර ගැනීමට වගේ පහසුකම්, ඒ වගේම හදිසි අනතුරක් ඇති වුණොත් සුළු හදිසි අනතුරක් ඇති වුණොත් first aid facilities වගේ දේවල් සපයන්න ඕන. ඒ වගේම shop and office act එක අනුව අපි leave and pay ගත්තොත් annual leave 14ක් තියෙනවා, casual leave 7ක් තියෙනවා, maternity leave 84ක් තියෙනවා. මේ 84 පළවෙනි සහ දෙවෙනි සක්‍රීය දරු උපත් සඳහා, ඊට පස්සේ රජයේ නම් නීතියේ තියෙන 42ක් දින තුන්වෙනි දරුවා සහ ඊට පස්සේ දරුවා සඳහා. ඒ වගේම අනිකුත් නිමාඩු අපිට දකින්න පුළුවන්. ඒ වගේම intervals for rest and meal කාමට සහ රෙස්ට් කිරීමට අවශ්‍ය කාලයක් සේවකීන්ට ලබා දෙනවා. මේ විදියට සේවකීන්ට ලබා දෙන සුබ සාධක පහසුකම් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විදියට තමන්ගේ ඉන්න සේවකයෝ කිහිප දෙනාට හරි තමන්ට හැකි ප්‍රමාණයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විදියට තමන්ගේ ඉන්න සේවකයන් සංඛ්‍යාවට තමන්ට හැකි ප්‍රමාණයෙන් සුබ සාධන පහසුකම් සපයන්න පුළුවන්. ඇත්තටම සමහරක් වෙලාවට සමහරක් ව්‍යාපාරිකයෝ ඉගෙන ගන්න පහසුකම් සපයනවා, ඊට පස්සේ නිවාස හදා ගන්න පහසුකම් සපයන, ඒ වගේ විවිධාකාරයේ සුබ සාධන පහසුකම් තමන්ගේ සේවකයන් වෙනුවෙන් සිදු කරනවා වෙන්න පුළුවන්. What is welfare? Welfare කියලා කියන්නේ physical, mental, moral and emotional well-being of an individual. Employee welfare is concerned with the welfare facilities provided by an organization to its employee. Why it is important? සේවකීන්ට ප්‍රමාණවත් සුබ සාධනයක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. එකක් තමයි complying with the law, නීතියට අනුව, රටේ පවතින සේවක නීතියට අනුව අපි සුබ සාධන පහසුකම් සැපිය යුතුයි. ඒ වගේම සේවකීන් තෘප්තිමත්ව තබා ගැනීම කියන පරමාර්ථයෙන් අපි සේවක සුබ සාධනය සිද්ධ කරනවා.
දැන් සංවිධානයක් විසින් සුබ සාධන පහසුකම් ලබා දුන්නම ඒ නිසා සේවකයා සතුටටපත් වෙනවා, ඒ වගේම හොඳින් වැඩ කරන්න උත්සාහ කරනවා. සැනිටරි පහසුකම් ගත්තොත් ඒ වගේම තමයි ඔය වොෂින් ෆැසිලිටීස් දෙන්න පුළුවන්. ඊට පස්සේ frequent maintenance and disposal of waste වගේ දේවල්, කියන්නේ අපද්‍රව්‍ය හොඳින් නඩත්තු කිරීම හා ඉවත් කිරීම වගේ දේවල්, දෛනික පිරිසිදු කිරීම වගේ දේවල්, sufficient lighting and ventilation, ප්‍රමාණවත් ආලෝකය, ඊට පස්සේ වාතාශ්‍රය වගේ දේවල්, ඒ වගේම protection against wealth and construction related hazards වගේ දේවල් දක්වන්න පුළුවන්. Washing facilities, hand wash basin වගේ දේවල් දෙන්න පුළුවන්. මේක ගත්තොත් clean running water, කියන්නේ වතුර පිරිසිදු කිරීම, ඊට පස්සේ සබන් වගේ දේවල් අත හොදන්න තිබීම, ඊට පස්සේ at least one wash hand basin was provided for every 20 persons or part thereof. 20 දෙනෙකුට අඩුම තරමේ එක අත් හොදන බේසමක් වගේ තියන්න ඒ වගේ පහසුකම් අපිට සපයන්න. Rest area facilities. එතකොට accommodation facilities වගේ දේවල් සලකා බැලුවම ආහාර ගන්න, ඊට පස්සේ පොඩි rest එකක් ගන්න වගේ දේවල් වලට අවශ්‍ය පහසුකම්, shelter from bad weather, අහිතකර කාලගුණික තත්ත්වයන් තුළදී ආවරණය වෙන්න පුළුවන් පහසුකම් ලබා දෙන්න. તો rest area එක ගත්තොත් rest area එක tables and seats තියෙනවා. ප්‍රමාණවත් tables, පුට්ටු මේස වගේම තියෙන්න ඕන. අර පරිසරයේ තිබෙන කාලගුණික වෙනස්කම් වලට මුහුණ දෙන්න හැකියාව තියෙන්න ඕන කියලා කියනවා. Drinking water facilities. Cleaning facilities. Vertical fogging. දැන් උපකරණ වගේ දේවල් නිවැරදිව might retain water is properly stored and covered. ඒවා හොඳට cover කරන්න වගේ දේවල් වෙන්න ඕන. ඊට පස්සේ ඔය දුම් ගහන වගේ දේවල් නිවැරදි ආකාරයෙන් මේක නම් කියන්නේ every 2 weeks සති දෙකකට සැරයක් සිද්ධ කරන්න ඕන කියලා කියනවා.
දැන් මීට අමතරව වැසිකිලි කැසිකිලි පහසුකම්, දැන් හිටගෙන ඉන්න සේවකයෙක් නම් වාඩි වෙන්න පහසුකම් වගේ දේවලුත් සුබ සාධන යටතේ අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව අර මූල්‍ය ප්‍රතිලාභ ලැබීම ඊට පස්සේ ෆියුනරල් සර්විසස් වගේ දේවල් වලට අමතරව